ලියන්නකෝ දරුවෝ එහෙමනම් මේ අද දවසේ අපේ මාතෘකාව ගිනුම් කරන නිමවුම්. ගිනුම් කරන නිමවුම්. ගිනුම් කරන නිමවුම්. ආයෙත් පරිපත්‍රයෙන් හරිය හරි. ගිනුම් කරන නිමවුම්. ගිනුම් කරන නිමවුම්. පුතේ අපි ගිනුම් කරන නිමවුම් කියලා කියනවා මේ ගිනුම් කරන එහෙම නැත්නම් මේ ආර්ථිකමය තීරණ ගැනීමට හැකිවන පරිදි ගිනුම් කරන ක්‍රියාවලිය තුලින් බිහි කරන මූල්‍ය ප්‍රකාශන වලට අපි කියනවා පුතේ මොනවාද? ගිනුම් කරන නිමවුම් කියලා නේ. අපි එදා කතා කරානේ මූල්‍ය ප්‍රකාශ වල මූලිකාංග කියලා කොටසකුත් මට මතකයි නේ. ඔව් අපි කතා කරානේ. වර්ග පහක් තියෙනවා කියලා. මොකද එදා මත පටලැවිල්ලකුත් වුණා අපි. ඒ ටික දෙසරක් කතා කරා කියලා. හරි. right. ඒ ගිනුම් කරන නිමවුම් තමයි මූල්‍ය ප්‍රකාශන කියලා කියන්නේ. පුතා මේ මූල්‍ය ප්‍රකාශන ගත්තහම මේ මූල්‍ය ප්‍රකාශන වල තියෙනවා පුතේ මූලිකාංග කියලා જાතියක්. මූල්‍ය ප්‍රකාශන ගත්තහම මූල්‍ය ප්‍රකාශන වල අපි ප්‍රධාන මූලිකාංගයන් පහක් කතා කරනවා. මොනවද පුතේ මූලිකාංග? වත්කම්, වගකීම්, හිමිකම්, ඊළඟට තව දෙකක් කතා කරනවා ආදායම්, වියදම් කියලා. පුතේ මෙන්න මේවා අපි අද දවසේ කතා කරනවා ටිකක් ගැඹුරින්. වත්කම් කියන්නේ මොනවද? නේද? එතකොට මේ වත්කම්, වගකීම්, හිමිකම් කියන තුනම තියෙන පුතේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. ඊළඟට ආදායම් සහ වියදම් පදනම් කරගෙන කොහොමද අපි ආදායම් ප්‍රකාශනයක් හදන්නේ? ලාභ හෝ අලාභ ප්‍රකාශනයක් හදන්නේ? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් හදන්නේ කොහොමද කියන එක අපි ඊටාම සරල අභ්‍යාස වලින් අපි ගණන් ටිකක් හදනවා. හැබැයි මේ ගණන් ටික පුතේ ලියලා හදන්නේ. ඔබට එතකොට නිබන්ධනය මොකද අපි ගිණුම් කරන සමීකරණයට යනකොට ගිණුම් කරන සමීකරණයේදී මේවා අපිට අත්‍යවශ්‍ය වෙනවා. ඒතර ගිණුම් කරන සමීකරණයේදී අපිට තියෙනවා ආදායම් ප්‍රකාශන, මූල්‍ය තත්ත්ව ප්‍රකාශන හදන්න. අන්න ඒවා හදන්න මූලික පදනමක් විදිහට අපි මේ මූල්‍ය ප්‍රකාශනයන් මොනවද කියන එක මුලින් අපි සරලව කීපයක් හදනවා. අඩුම තරමේ මේකට එන්නේ මොනවද කියලා හරි අපි දැනගන්න ඉපේ. ඒක නිසා පුතේ මූල්‍ය ප්‍රකාශන කීපයක් අපි මේ හදනවා. ආදායම් ප්‍රකාශනයක් හදනවා, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් හදනවා. සමහර විට අපි ඉදිරි දින ටිකේම දිගටම මේවායේ ගණන් ටිකක් වෙන්න පුළුවන් හදන්න. හරි. ඒ ගණන් ටික හදන්නෙම අපි ලියලා. ඔබට නිබන්ධනය දෙන්නේ ගිණුම් කරන සමීකරණයේ පාඩමට. නිබන්ධනය දෙන්නේ ගිණුම් කරන සමීකරණයේ පාඩමේ සමීකරණ යන කලින් මේවා පුතේ අපි හරියටම විස්තරාත්මකව මේ සියලු දේවල් අපි ඉගෙන ගන්න ඕනේ. හරි. right. අපි එතකොට ගිණුම් කරන නිමවුම් වල මූල්‍ය ප්‍රකාශන වල තියෙනවා මූලිකාංග කියලා જાතියක්. අන්න ඔය විදිහට අපි පුතේ අපේ මාතෘකාව හදාගමු. ගිණුම් කරන නිමවුම් තමයි මූල්‍ය ප්‍රකාශන. මූල්‍ය ප්‍රකාශන වල තියෙනවා මූලිකාංග. ඔක ලියා ගන්න ඔය විදිහට අපි පාරට ලියා ගමු.
හරි. එතකොට මූල්‍ය ප්‍රකාශන මූලිකාංග කියලා ලියලා හරි. අපි ඕන්නම් පුතේ මූලිකාංග 5ක් තියෙනවනේ. ඒ 5 ඕන්නම් අපි මෙහෙම ලියමු. මූල්‍ය ප්‍රකාශන වල මූලිකාංග මූල්‍ය ප්‍රකාශන පොඩ්ඩක් වෙනස් කරන්න මේක ලියා ගන්න පුළුවන් විදිහට පැහැදිලිව. මූල්‍ය ප්‍රකාශන වල මූලිකාංග පුතේ කිව්වහම 2යි 3යි 4යි 5යි වක්කම් වගකීම් හිමිකම් ආදායම් වියදම්. එතකොට මේ තුනම අපි හඳුන ගන්නවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ මූලිකාංග. මේ දෙක හඳුන ගන්නවා පුතා ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ මූලිකාංග විදිහට. ඔන්න ඔය විදිහට ලියාගමු පොඩ්ඩක්. එතකොට පොඩ්ඩක් මේක ලස්සනක් එනවනේ. ඉතවඩ උසලා දාන්න. ඉරුම් කරන නිවුම් මූල්‍ය ප්‍රකාශන වල මූලිකාංග. වත්කම් වගකීම් හිමිකම් ආදායම් වියදම් මේවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ මූලිකාංග. මේවා ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ මූලිකාංග. ඔය ටික ලියා ගන්න පුතේ. ලියාගෙන ඉවර වෙලා මට ඉක්මනින් දාන්න ඉවරයි කියලා. හරි ලහිරු ඉවරයි කියනවා. අනිත් අය සඳරුවන් හරි චමුදි ඉවරයි නම් කියන්න. අචිනී අප්සරයි දෙන්න ඉවරයිද? නෑ සර්. ලියා ගන්න පුතේ. දුලක්ෂි හරි සර්.
හරි සර්. හරිනේ රයිට් පුතේ මම මේක මකනවා එහෙනම් ඉවරයිනේ කාංචන හරිද කාංචන ඉවරයි. හරි පුතා පුතේ අපි මේකේ පළවෙනි එක ලියාගමුකෝ මාතෘකාවක් විදියට සමහර විට අපිට අද දවසේම කතා කරන්න වෙන්නේ මේක විතරක් වෙන්නත් පුළුවන් හරි වත්කම් 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 පුතේ අපි ගෙනුම් කරන ඉගෙන ගන්නකොට මේ මූල්‍ය ප්‍රකාශනවල මූලිකාංගයන් ටික මොනවද කියලා අපි ඊටාම හොඳ පැහැදිලි අවබෝධයකින් යුතුව ඉගෙන ගන්න ඕනේ. එතකොට ඒ ඉගෙන ගැනීමේදී සාමාන්‍යයෙන් වත්කමක් කියන්නේ මොකක්ද කියන එකට සරල මට්ටමේ ඉඳන් පොදු පිළිගැනීමක් ඇති නිර්වචන දක්වා නිර්වචන ගොඩක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් වත්කමක් කියලා කියන්නේ ව්‍යාපාරයක් සතු ආර්ථික සම්පත් සමූහය. හැබැයි එහෙම කිව්වට ඒක හරියන්නේ නැහැ. පුතේ අපි ඉගෙන ගත්තනේ දැන් මෙතන O level කොමර්ස් කරපු දරුවෝ ඉන්නවා. ඒ මුන්දලාට මම පාඩම් කරපු නිර්වචන තිබුණා මතකද? අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් මත ඇතිවන එමගින් අනාගත ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරය තුළට ගලා එන වර්තමානයේ ව්‍යාපාරය විසින් පාලනය කරන සම්පත් වත්කම් කියලා ඉගෙන ගත්තා. හරිද? පුතේ මේ නිර්වචනය ඒ ඉගෙන ගත්ත එක ඊයේ පෙරේද වෙනකන් තිබුණා. හැබැයි දැන් අපි අලුත්ම විදිහට වත්කමක් කියන්නේ මොකක්ද කියන එක අපි ඒ විදිහට කතා කරන්නේ නැහැ. පැහැදිලිද? ඒක නිසා වත්කම් සම්බන්ධයෙන් පුතේ තියෙන අලුත්ම නිර්වචනය තමයි මෙන්න මේ විදිහට. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් මත ඇතිවන අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් මත ඇතිවන ව්‍යාපාර ඒකකය පාලනය කරන වර්තමාන ආර්ථික සම්පත් වත්කම් වේ. පැහැදිලිද? අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් මත ඇතිවන ව්‍යාපාර ඒකකය විසින් පාලනය කරන වර්තමාන ආර්ථික සම්පත් වත්කම් වේ. එතකොට පුතේ 2020 ජනවාරි 1 වෙනිදා දැන් මේ 2020 ගනේ. හරි. 2020 ජනවාරි 1 වෙනිදා ඉඳන් මේ අපේ ගිණුම් කරණයේ සංකල්පනාත්මක රාමුව කියලා එකක් තියෙනවා. ඒකට අනුව වත්කමක අපි දැන් පාවිච්චි කරන නිර්වචනය තමයි මේක. හරි. 2020 ජනවාරි 1 වෙනිදා තමයි ක්‍රියාත්මක වුණේ. ඒක 2020 මේක A level වලට ලොකුම දායකත්වයක් ඇති වුණේ නැහැ. 2021 සිට තමයි මේවා ගැන අහන්නේ. හැබැයි ඉතින් මේ අවුරුද්දේ මේ කොරෝනා ප්‍රශ්න නිසා සමහර වෙලාවට දරුවන්ට මේවා ගැන නිසි පරිදි ප්‍රශ්න පත්‍රවලදී විමසයිද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මොකද O level වල සිලබස් එක සම්පූර්ණයෙන්ම වෙනස් කරලා සිලබස් එක අඩු කරලා උගන්වන්න තියෙන දේවල් අඩු කරලා තමයි දැන් මේ සැරේ සාමාන්‍ය පෙළ තියෙන්නේ. බලන්න පුතා වාසනාව කියන්නේ වැරදි නිවැරදි කිරීමේ පාඩම හැම් පිටින්ම නැහැ මේ සැරේ සාමාන්‍ය පෙළ දරුවන්ට. හරි. අපි දන්න දේවල්නේ. ඒ වගේ මේ අපි කතා කරනකොට පුතේ එහෙනම් මේ වත්කම් වල අපි අර කලින් පාඩම් කරගත්ත නිර්වචනයෙන් පුතේ අපි පොඩ්ඩක් ඈත් වෙන්න ඕනේ. ඒ නිර්වචනේ දැන් අපිට පාඩම් කරන්න විදිහක් නැහැ. සමහර වෙලාවට ඔබ මේ නිර්වචන ඉගෙන ගන්නවා නම්
ඒක අයින් කරලා තියලා මේ නිර්වචනයට හුරු වෙන්න. වත්කම් කියන්නේ මොකද්ද පුතේ එහෙනම්? බලන්න අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් මත ඇතිවන ව්‍යාපාර ඒකකය විසින් පාලනය කරන වර්තමාන ආර්ථික සම්පත් වලට තමයි අපි කියන්නේ මොනවද පුතේ? වත්කම් කියලා. ඒතර වත්කමක් කොහොමද අපි හඳුනගන්නේ? මේ වත්කම් වල ලක්ෂණ මොනවද කියන එකත් අපි විස්තරාත්මකව කතා කරමු. එහෙනම් පුතේ ඔබේ වත්කම් කියන මාතෘකාව යටතේ වත්කමක් යනු කියලා හොඳට තද පාටකින් තද වෙන පාටකින් මේක ලියා ගන්න. ලියන්න මෙහෙම. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් මත ඇතිවන අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් මත ඇතිවන පුතේ අතීත ගනුදෙනුවකුත් නෙවෙයි එතන ගනුදෙනුව කියන වචනේත් වැරදි අතරම. අතීත සිදුවීමක කියලා දාගමු. මෙතන ගනුදෙනුවක් නෙවෙයි සිදුවීමක. දීලා තියෙන එහෙම. අතීත සිදුවීමක ප්‍රතිඵලයක්. අතීත සිදුවීම් වල කියලා ගමු. අතීත සිදුවීම් වල ප්‍රතිඵලයක් ලෙස ඇතිවන ව්‍යාපාර ඒකකය විසින් පාලනය කරන වර්තමාන ආර්ථික සම්පත්. අතීත සිදුවීම් වල ප්‍රතිඵලයක්. සිදුවීමක නෙවෙයි සිදුවීම් වල. අතීත සිදුවීම් වල ප්‍රතිඵලයක් මත ඇතිවන ව්‍යාපාර ඒකකය පාලනය කරන වර්තමාන ආර්ථික සම්පත්. වත්කම්. වත්කමක් යනු කියලා පටන් ගත්ත නිසා සම්පතකි කියලාවත් ඉවර කරමුනේ. දැන් එතකොට පුතේ එකයි මං කියන පුතේ අපි දැන් අර නිර්වචනයෙන් බැහැර වෙන්න වෙනවා. හරි. අර කලින් පාඩම් කරගත්ත නිර්වචනයෙන් බැහැර වෙන්න වෙනවා. ආයෙ කියන්න කියලා තියෙනවා. මේකම නේද? ලියන්න පුතේ මෙහෙම. අතීත සිදුවීම් වල ප්‍රතිඵලයක් මත ඇතිවන අතීත සිදුවීම් වල ප්‍රතිඵලයක් මත ඇතිවන ප්‍රතිඵලයක් ලෙස ඇතිවන අතීත සිදුවීම් වල ප්‍රතිඵලයක් ලෙස ඒක තමයි හරියට ලෙස ඇතිවන අතීත සිදුවීම් වල ප්‍රතිඵලයක් ලෙස ඇතිවන ව්‍යාපාර ඒකකය විසින් පාලනය කරන ව්‍යාපාර ඒකකය විසින් පාලනය කරන වර්තමාන ආර්ථික සම්පත් වර්තමාන ආර්ථික සම්පත් වර්තමාන ආර්ථික සම්පත් සම්පතකි කියලා ගමුනේ වර්තමාන ආර්ථික සම්පතකි පුතේ අපි බලමු එහෙමනම් මෙන්න මේ කියපු වත්කම් වල ලක්ෂණ වත්කම් වල ලක්ෂණ වත්කම් කියලා ලියුවා වැරදිනේ වත්කම් වල ලක්ෂණ දැන් පුතේ අපි වත්කම් වල ලක්ෂණ ගැන කතා කරද්දී
මොනවද මේ වත්කමක ලක්ෂණ? වත්කම් වල ලක්ෂණ ගැන කතා කරද්දී අපි දැනගත යුතු වෙනවා මොනවද මේ වත්කම් වල ලක්ෂණ කියන එක. හරි. පුතේ අපි පරණ අපි ක්‍රමයට නම් අපි ඉගෙන ගත්තේ අතීත ගණදෙනුවක ප්‍රතිඵලයක් මත ඇති වෙනවා. අනාගත ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරය තුළට ගලා එනවා. වර්තමානයේ ව්‍යාපාරය විසින් පාලනය කරනවා. එතකොට එහෙම ඉගෙන ගත්තාට හැබැයි දැන් අපිට ඒ නිර්වචනය පුතේ පාවිච්චි කරන්න විදිහක් නැත නේද? ඒ නිර්වචනය පාවිච්චි කරන්න විදිහක් නැහැ. හරි. ඒක නිසා අපිට ඒ නිර්වචනයෙන් බැහැර වෙලා තමයි අපිට ඉගෙන ඒ කියන්නේ ඒ නිර්වචනයට ඒ ලක්ෂණ ටික දැන් පාවිච්චි කරන්න බෑ. එහෙනම් පුතේ අපි වත්කමක ලක්ෂණ විදිහට ප්‍රධාන වශයෙන් මෙන්න මේ ලක්ෂණ අපි කතා කරනවා තුනක්. මොනවාද? එකක් තමයි පුතේ ආර්ථික සම්පතක් වීම. වත්කමක් විදියට ගන්නකොට වත්කමක් ව්‍යාපාරයේ ආර්ථික සම්පතක්. ආර්ථික සම්පතක් වෙනවා දැන්. හරි. ආර්ථික සම්පතක් වෙනවා. ඊළඟට පුතේ වත්කම් කියන ඒවා ව්‍යාපාරය විසින් පාලනය කරනවා. ව්‍යාපාරය විසින් මේ වත්කම් කියනවා පුතේ පාලනය කරනවා. ව්‍යාපාරය විසින් පාලනය කරනවා. හරි. ඊළඟට තව එකක් තමයි අතීත සිදුවීම් වල ප්‍රතිඵලයක් මත ඇතිවීම. දැන් අපි කලින් කතා කරන අතීත ගණන ප්‍රතිඵලයක් මත ඇති වෙනවා අනාගතයේ එබැවින් ආර්ථික ප්‍රතිලාභ දෙනවා වර්තමානයේ ව්‍යාපාරය විසින් පාලනය කරනවා. ඒකෝර මේ ටික පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම දැන් පුතේ වත්කමක ලක්ෂණ කිව්වොත් මෙන්න මේ ආර්ථික සම්පතක් වීම කියන එක ඉතාම වැදගත්. හරි. මේක අලුතෙන්ම එකතු වෙච්ච එකක්. හරි. ආර්ථික සම්පතක් වීම ව්‍යාපාරය විසින් පාලනය කිරීම අතීත සිදුවීම් වල ප්‍රතිඵලයක් මත ඇතිවීම. ඔය තමයි පුතේ වත්කමක ලක්ෂණ. එහෙනම් ලියන්න දරුවෝ වත්කමක ලක්ෂණ. ලියන්න මෙහෙම. ආර්ථික සම්පතක් වීම. ඉතින් වර්තමාන ආර්ථික සම්පතක් වීම කියලා ආවත් කමන්නේ. හරි. වර්තමාන ආර්ථික සම්පතක් වීම කියලා ගත්තත් කමන්නේ. එහෙම ගත්තත් ප්‍රශ්නයක් නැහැ. මොකද තියෙන්නේ අර විදිහේ වර්තමාන ආර්ථික සම්පතක් වීම. ඊළඟට ව්‍යාපාරය විසින් පාලනය කිරීම. ව්‍යාපාරය විසින් පාලනය කරනවා. ව්‍යාපාරය විසින් පාලනය කිරීම. ව්‍යාපාරය විසින් පාලනය කිරීම. අතීත සිදුවීම් වල ප්‍රතිඵලයක් මත ඇතිවීම. අතීත සිදුවීම් වල
ප්‍රතිඵල මත ඇතිවීම. හරි. එතකොට පුතේ හරිද? එතකොට මේ කතා කරේ වත්කම් නිර්වචනය. මෙතන කතා කරා නිර්වචනය කරන්නේ කොහොමද? එතකොට මෙතන කතා කරා ලක්ෂණ. ඊළඟට පුතේ මාතෘකාවක් ලියමු වත්කම් හඳුනා ගැනීම. වත්කම් හඳුනා ගැනීම. පුතා වත්කම් හඳුනා ගැනීම කියලා කියන්නේ ඇත්තටම යම් කිසි අයිතමයක් වත්කමක් විදිහට ගිනුම් වාර්තාවල පෙන්නන එකට අපි කියනවා මොකද්ද? වත්කම් හඳුනා ගැනීම කියලා. යම් කිසි අයිතමයක් වත්කමක් විදිහට අපි ගිනුම් පොත්වල පෙන්නන එකට කියනවා මොකද්ද? වත්කම් හඳුනා ගැනීම කියලා. යම් කිසි අයිතමයක් වත්කමක් ලෙස ගිනුම් පොත්වල පෙන්නන එකට කියනවා මොකද්ද? වත්කම් හඳුනා ගැනීම කියලා. දැන් අද ඉඳන් මම මේ රෙකෝඩින් YouTube දැම්මට බලන්න පුළුවන් වෙන්නේ මේ පන්ති ඉන්න ළමයිට විතරයි. මම එහෙම හදලා දාන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒක බලන්න පුළුවන් මම ලින්ක් එක එවන ලින්ක් එකේ විතරයි. ඔබට YouTube එකට ගිහිල්ලා බලන්න එහෙම ඕනේ නැහැ නේ. කොහොමද? මම ලින්ක් එක එවන්නම් ඒකෙන් බලන්න. හරි. එහෙම කරමු. අවශ්‍යතාවයක් මත වුණොත් මම ප්‍රයිවට් දාලා තමයි එවන්නේ පබ්ලික් දාන්නේ නැහැ. හරි. එහෙනම් පුතේ වත්කම් වල ලක්ෂණ කියලා කියන්නේ යම් කිසි අයිතමයක් අපි ගිනුම් පොත්වල වත්කමක් විදිහට අපේ ගිනුම් පොත්වල පෙන්වන එකට කියනවා වත්කමක් හඳුනා ගැනීම කියලා. ලියන්නකො මෙහෙම ලියන්න. යම් කිසි අයිතමයක් වත්කමක් ලෙස ගිනුම් පොත්වල නිරූපණය කිරීම එහෙම නැත්නම් පෙන්වීම ගිනුම් පොත්වල පෙන්වීම වත්කම් හඳුනා ගැනීම වේ. වත්කම් හඳුනා ගැනීමේ
නිර්ණායක වත්කම් හඳුනා ගැනීමේ නිර්ණායක පහත පරිදි දැක්විය හැකිය. පහත පරිදි දැක්විය හැකිය. පුතා වත්කමක් දැන් හඳුනා ගැනීම කියලා කියන්නේ ගිණුම් පොත්වල පෙන්නන එකනේ. ගිණුම් පොත්වල යම්කිසි අයිතමයක් වත්කමක් විදියට පෙන්වන්න නම් හරි පෙන්වන්න නම් වත්කමක් විදිහට යම්කිසි අයිතමයක් ගිණුම් පොත්වල පෙන්වන්න නම් හරිද මෙන්න මේ කරුණු ටික ඉටි වෙන්න ඕනේ. මේවට අපි කියනවා පුතේ හඳුනා ගැනීමේ නිර්ණායක කියලා. හඳුනා ගැනීමේ නිර්ණායක එකක් තමයි පුතේ හරි එකක් තමයි ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරයට ලැබෙන්න ඕන. අනාගත ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරයට ගලා එන ව්‍යාපාරයට ගලා යෑමක් වෙන්න ඕන. ඊළඟ එක තමයි පුතේ අගය විශ්වාසදායී ලෙස. එතන මම පොඩ්ඩක් පොඩි වෙනසක් කරනවා මෙහෙම. ව්‍යාපාරයට ගලා ඒමේ මෙන්න මෙහෙම වචනයක් තියෙනවා. භව්‍යතාවයක් පැවතීම. එතන පුතේ ඒක එන්න ඕනේ මෙහෙමයි. අනාගත ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරයට ගලා ඒමේ භව්‍යතාවයක් පැවතීම. හරි වැඩේ අපෝ භව්‍යතාවය කියන්නේ මොකක්ද? පුතේ භව්‍යතාවය කියන්නේ හරිද? භව්‍යතාවය කියලා කියන්නේ වීමේ හැකියාව. හරි. වීමේ හැකියාව නොවීමේ හැකියාවට වඩා වැඩි. භව්‍යතාවය කියලා කියන්නේ වීම නොවීමට වඩා වැඩි. කියන්නේ නොවීමේ හැකියාවට වඩා වීමේ හැකියාව වැඩි කියන්නේ. හරි. ඒකයි. සම්පත් ගලා යෑමේ භව්‍යතාවයක් පැවතීම. හරි. ඊළඟට අගය විශ්වාසදායී ලෙස මැනිය හැකි වීම. ඊළඟ එක නිර්වචනයට අනුකූල වීම. හරි. පුතේ ඔය විදිහට හඳුනා ගැනීමේ නිර්ණායකයන් අපි කතා කරනවා තුනක්. මොනවාද? අනාගත ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරය තුළට ගලා ඒමේ භව්‍යතාවයක් පැවතීම. භව්‍යතාවය කියලා කියන්නේ වීමේ හැකියාව නොවීමට වඩා වැඩි. ඊළඟට අගය විශ්වාසදායී ලෙස මැනිය හැකි වීම. අනිත් එක තමයි පුතේ නිර්වචනයට අනුකූල වීම. හරි. හරි. අපි අන්තිමට ලිව්වේ හඳුනා ගැනීම අන්තිමට ලියපු වාක්‍ය කියනකොට කාංජන කියන්නේ චමුදි කියන්නේ චමුදිටද හොඳ අපි අච්චිදකින් හමු අච්චිනේ යම් කිසි අයිතමයක් වත්කමක් ලෙස ඔව් ගිණුම් පොත්වල පෙන්වීම වත්කම් හඳුනා ගැනීමේ නිර්ණායක පහත පරිදි දැක්විය හැකිය. රයිට්. එහෙනම් පළවෙනි එක හඳුනා ගැනීමේ නිර්ණායක පහත පරිදි දැක්විය හැකි පළවෙනි එක.
ලියන්න නම් මේ පාරේ තරු දාලා ලියන්න තරු පේන්න. හරි මයික් එක ඔෆ් කරගන්න. අනාගත ආර්ථික ප්‍රතිලාභ අනාගත ආර්ථික ප්‍රතිලාභ අනාගත ආර්ථික ප්‍රතිලාභ පුතේ අපි පන්තිය ආයතනයට ආවොත් හරි මම මේ මාසේ පටන් ගන්නවා කියලා කියන මම පොඩ්ඩක් මේ මාසේ ඉඳන් පටන් ගන්න කියලා ඇති මොකද මේ තියෙන තත්ත්වයේ උඩ මේක ලියලමුකෝ අනාගත ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරයට ගලා ඒමේ භව්‍යතාවයක් පැවතීම ඕනම් පුතේ භව්‍යතාවය කියන එකට ඉරක් ගහලා එතන යටින් පැන්සලෙන් හරි මොකකින් හරි ලියලා තියාගන්න වීම නොවීමට වඩා වැඩිවීම වීම නොවීමට වඩා වැඩිවීම වීම නොවීමට වඩා වැඩිවීම ඊළඟ එක ලියන්න පුතේ අගය විශ්වාසදායී ලෙස මැනිය හැකි වීම අගය විශ්වාසදායී ලෙස මැනිය හැකි වීම ඊළඟ එක නිර්වචනයට අනුකූල වීම නිර්වචනයට අනුකූල වීම මම ඔය නිර්ණායක ඔස්සේ ගිහිල්ලා දැන් ඉස්සරහට උදාහරණ පැහැදිලි කරනකොට කියන්නම් මේවා කොහොමද ගන්න කියලා. හරි. රයිට්. එහෙනම් පුතේ උන්න අපි වත්කම් අද දවසේ මේ වෙනකොට නිර්වචනය කරා. ඊළඟට වත්කම් අපි වත්කමක ලක්ෂණ ටික කතා කරා. වත්කම් හඳුනා ගැනීම කතා කරා. ඊළඟට අපි කතා කරනවා වත්කම් වර්ග කිරීම. වත්කම් වර්ග කිරීම. වත්කම් වර්ග කිරීම. ඔය වචනේ මොන හරි යවද? සර් මේ අර කරුණු දෙක ඒක ලියා ගන්න බැරි වුණාද? සර් මේ අර සර් පුතේ මේ බැරි වුණා සර් මේ මේක මේ කැඩි කැඩි ඇහෙන්නේ. ඔව්. පුතේ පළවෙනි එක ලිව්වද මේ අනාගත ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරය තුළට ගලා ඒමේ භව්‍යතාවයක් පැවතීම. ඒක ලිව්වද? ඒක ලිව්වද? ඔව් ලිව්වා සර්. හරි. ඊට පස්සේ එතන භව්‍යතාවය කියන්නේ වීම නොවීමට වඩා වැඩි ලියාගත්තා. දෙවෙනි එක තමයි හරිද? දෙවෙනි එක අගය විශ්වාසදායී ලෙස මැනිය හැකි වීම. අගය විශ්වාසදායී ලෙස මැනිය හැකි වීම. ඒකත් ලිව්වා නේද? හරි සර්. අවසාන එක පුතේ නිර්වචනයට අනුකූල වීම. නිර්වචනයට අනුකූල වීම. නිර්වචනයට අනුකූල වීම. හරි. හරි සර්. මේ සඳරුවන් පුතා පහුගිය දවස් කීපයක් හිටියේ නෑ නේද පන්තියේ? සඳරුවන් හිටියේ නෑ නේද දවස් දෙකක්?
මට මතකයි පහුගිය දවස් දෙකක් හිටියේ නෑ වගේ. කමට එහෙම දන්න හිටියේ නෑ වගේ. හරි කමන්නේ. පුතේ ව්‍යාපාරයක මේ වත්කම් වල ස්වરૂපය පදනම් කරගෙන මේ වත්කම් අපි ප්‍රධාන වශයෙන් ආකාරයන් දෙකක් යටතේ වර්ග කරනවා. වත්කම් පුතේ ඒවායේ ස්වરૂපය පදනම් කරගෙන වත්කම් ප්‍රධාන වශයෙන් ආකාර දෙකක් යටතේ වර්ග කරනවා. ඒ ආකාර දෙක තමයි එකක් ජංගම වත්කම්. හරි. අනිත් එක තමයි පුතේ ජංගම නොවන වත්කම්. හරි. අපි මේකත් පුතේ චුට්ටක් කතා කරන්නට ඕනි. ව්‍යාපාරයක ජංගම වත්කම් කියන්නේ මොනවද? හරි. ජංගම නොවන වත්කම් කියන්නේ මොනවාද කියන එක සම්බන්ධයෙන් අපි දැනගන්නට ඕනේ. එතකොට මේ දෙක ගැන කතා කරනකොට පුතේ වත්කම් වල උදාහරණ අපි කොතනවත් ලිව්වේ නැහැනේ වත්කම් වලට උදාහරණ මොනවද කියලා. වත්කම් වලට උදාහරණ ටිකක් අපි මෙතනදිම කතා කරගෙන යනවා. හැබැයි පුතේ මේ අද දවසේ කතා කරන උදාහරණ සියල්ල ඔබ අඟහරුවාදා දිනේ පාඩම් කරලා තබාගත යුතු වෙනවා. මම පාඩම් කරන්නේ කොහොමද කියන එකත් මතක තියාගන්නේ කොහොමද කියන එකත් ඔබට කියලා දෙන්නම්. ඉතින් ඔබට මේ උගන්වන එක මෙතන තියෙන වාසිය තමයි පුතේ මේ වීඩියෝ එක බලලා අපිට දෙසරයක් තුන්සරයක් මේ පාඩම් නැවත ඉගෙන ගන්න පුළුවන්. ඔයාලගේ යාළුවෙකුට ඕනනම් ඒක ෂෙයා කරන්නත් පුළුවන්. හරි. මම අර විදියට එවන්නම්. අද ප්‍රයිවට් තමයි මම අප්ලෝඩ් කරන්න බලන්න. හරි. ඒක නිකන් පොඩි අත්දැක බැලීමක් කරන්න එහෙම කරන්නේ. හරි. හරි. පුතේ ජංගම වත්කම් වලටත් තියෙනවා නිකන් ලොකු නිර්වචනයක්. ජංගම නොවන වත්කම් වලට නම් විශේෂ නිර්වචනයක් නැහැ. මේක දැනගත්ත ගමන් ඒක නොවන ඒවා තමයි මේක කියලා තමයි කියන්නේ. හරි. ඒක නිසා දැන් ඒකේ මම ඔබවට ඒ ලොකු නිර්වචනය ගත්තොත් පුතේ ඒකේ කියනවා සාමාන්‍ය මෙහෙයුම් චක්‍රය තුල විකිණීම හෝ පරිභෝජනය සඳහා තබා ගන්නා මූලික වශයෙන් වෙළඳාම් පරමාර්ථයෙන් තබා ගන්නා වාර්තා කරන කාලච්ඡේදයෙන් පසු මාස 12ක කාලයක් තුල උපලබ්ධි වනු ඇතැයි අපේක්ෂිත හරි මුදල් හා මුදල් සමාන වත්කම්. ඔන්න ඔහොම පුතේ ලොකු නිර්වචනයක් තියෙනවා. ඒක අපිට මේ වෙලාවේ ඕනි නැහැ. ඒ වගේ ලොකු නිර්වචනයකට අපි යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ඒක නිසා ඒ ලොකු නිර්වචනයකට යන්නේ නැතිව පාරම මාරුවේ දැන් නැතුනේ. හැබැයි අර වත්කම් වල මුලින් දුන්න නිර්වචනය පාඩම් කරගන්න වෙනවා. ඒක නිසා අපි ජංගම වත්කම් කියන එක පුතේ සරල නිර්වචනයකින් මතක තියාගමු. සාමාන්‍ය මෙහෙයුම් චක්‍රය තුල මාස 12කට වඩා අඩු කාලයක් තුල භාවිතා කිරීම විකිණීම හා මුදල් බවට පත්වීම සිදුවේ යයි අපේක්ෂිත මුදල් සහ මුදල් සමාන වත්කම්. සාමාන්‍ය මෙහෙයුම් චක්‍රය තුල භාවිතා කිරීම විකිණීම හා මුදල් බවට පත්වීම සිදුවේ යයි මාස 12ක් වෙනි කාලයක් එන්න ඕනේ. සාමාන්‍ය මෙහෙයුම් චක්‍රය තුල මාස 12ක් වෙනි කෙටි කාලයක් තුල භාවිතා කිරීම විකිණීම හෝ මුදල් බවට පත්වීම සිදුවේ යයි අපේක්ෂිත මුදල් සහ මුදල් සමාන වත්කම්. මුදල් සහ මුදල් සමානද හැර කියලා ගන්න අපි ඒකත් අයින් කරමු. ඒක තමයි අයින් කරමු. සාමාන්‍ය මෙහෙයුම් චක්‍රය තුල මාස 12ක් වෙනි කෙටි කාලයක් තුල භාවිතා කිරීම විකිණීම හා මුදල් බවට පත්වීම
සිදු වේයයි අපේක්ෂිත වත්කම්. ඒ ටික මතක තියාගන්න. හරි. අර ලොකු නිර්වචනයට ගියොත් නම් අපි අමාරු වෙටනවා. හරි. ඒක නිසා පුතේ මෙහෙම ලියන්නකෝ. වත්කම් වර්ග කිරීම කියලා ඔබ මාතෘකාව ලියලා ඇති. ඒ යටතේ මෙහෙම ලියන්න. ව්‍යාපාරයක වත්කම් ව්‍යාපාරයක වත්කම් ඒවායේ ස්වરૂපය පදනම් කරගෙන ව්‍යාපාරයක වත්කම් ඒවායේ ස්වરૂපය පදනම් කරගෙන ව්‍යාපාරයක වත්කම් ඒවායේ ස්වરૂපය පදනම් කරගෙන ප්‍රධාන වශයෙන් ආකාරයන් දෙකක් යටතේ වර්ග කළ හැකිය. එනම් ජංගම වත්කම් සහ එනම් කියලා දාලා ජංගම වත්කම් ඊළඟට ජංගම නොවන වත්කම්. බෝඩ් එකේ මොකක් හරි අපැහැදිලි භාවයක් තියෙනවද? ජංගම වත්කම් සහ ජංගම නොවන වත්කම්. නැත්නම් ජංගම වත්කම් ජංගම නොවන. පුතා කොහොම හරි මේක ලියා ගන්න ඕනේ දැන් මාතෘකාව විදියට. ජංගම වත්කම් කියන එක ලියා ගන්න මාතෘකාව විදියට. ජංගම වත්කම් කියන එක ලියා ගන්න මාතෘකාව විදිහට. ජංගම වත්කම් කියන එක මාතෘකාව විදිහට ලියා ගන්න. ලියාගෙන දරුවෝ මාතෘකාව ලියාගත්ත නේද? ජංගම වත්කම් කියලා.
අචිනී අප්සරායි දෙන්න කට්ටුනා කවන්නේ පස්සේ අඩුපාඩු ටික හදලා ලියා ගන්න වීඩියෝ එක බලලා මාතෘකාවක් ලිව්වනේ පුතේ ජංගම වත්කම් කියලා. හරි. මොනවාරි කිව්වද ඇහුනේ නැහැ මට. හරි සර් මේ පස්සේ මේ හදා මේ දියා ගන්න සර්. ජංගම වත්කම්. හරි. ඒ යටතේ ලියන්න පුතේ මෙහෙම ජංගම වත්කම් කියන එක යටතේ සාමාන්‍ය මෙහෙයුම් චක්‍රය තුල සාමාන්‍ය මෙහෙයුම් චක්‍රය තුල මේ වගේ සයිස් එක සාමාන්‍ය මෙහෙයුම් චක්‍රය තුල සාමාන්‍ය මෙහෙයුම් චක්‍රය තුල මාස 12ක් වැනි කෙටි කාලයක් තුල මාස 12ක් වැනි කෙටි කාලයක් තුල සාමාන්‍ය මෙහෙයුම් චක්‍රය තුල තම මෙහෙයුම් චක්‍රයේ දී කියලා ගත්ත ප්‍රශ්නයක් නැහැ. මාස 12ක් වැනි කෙටි කාලයක් තුල මාස 12ක් වැනි කෙටි කාලයක් තුල භාවිතා කිරීම විකිණීම භාවිතා කිරීම විකිණීම භාවිතා කිරීම විකිණීම සිදු වේයයි අපේක්ෂිත භාවිතා කිරීම විකිණීම සිදු වේයයි අපේක්ෂිත වත්කම් භාවිතා කිරීම විකිණීම සිදු වේයයි අපේක්ෂිත වත්කම් භාවිතා කිරීම විකිණීම සිදු වේයයි අපේක්ෂිත වත්කම් ජංගම වත්කම් වේ ජංගම වත්කම් වේ. එන්න මේ ටික තමයි පුතේ ඊටාම වැදගත්. ජංගම වත්කම් වල උදාහරණ ටික ලියන්න උදාහරණ. මේක තමයි පාඩම් කරගන්න ඕනේ ඔබ. හරි. උදාහරණ. මම ලියනවා බලන්න. අවසන් බඩු තොග. ඉතිරි බඩු තොගය කියලා තව බඩු තොගය කියලා ගත්තත් කමන්නේ. හරි. ඊළඟට වෙළඳ ලැබිය යුතු ගිණුම් වෙළඳ ලැබිය යුතු ගිණුම් මම මේවා පැහැදිලි කරනවා පස්සේ මොනවද කියලා. ඉදිරියට ගෙවූ ඉදිරියට ගෙවූ වේදම් ඊළඟට ලැබිය යුතු ආදායම්
ලැබිය යුතු ආදායම් ඊළඟට කෙටි කාලීන ස්ථාවර තැන්පත් කෙටි කාලීන ස්ථාවර තැන්පත් අවසානික පුතේ මුදල් අවසානික මොනවාද මුදල් ඔක මුදල් හා බැංකු කියලා කියන මුදල් විතර පාවිච්චි කරා හරි මෙන්න පුතේ ජංගම වත්කම් වලට උදාහරණ මොනවද ව්‍යාපාරයේ විකිණෙන්නේ නැතුව ගිණුම් කාලච්ඡේදයේ අවසානයේ ඉතුරු වෙලා තියෙනවා නම් බඩු තොගයක් ඒක අපි අවසන් තොගය විදිහට ගන්නෙ මේ අවසන් තොගය ව්‍යාපාරයක වත්කමක් විදිහටයි සලකන්නේ ඊළඟට වෙළඳ ලැබිය යුතු ගිණුම් පුතේ වෙළඳ ලැබිය යුතු ගිණුම් කියලා කියන්නේ අපේ ව්‍යාපාරය බහන්න විකුණන්න පුළුවන් සල්ලි වලටත් ඒ වගේම ණයටත් ඒ අපේ බහන්න ණයට විකුණපුවම ඔය බහන්න ගත්ත මිනිස්සු අපිට සල්ලි දෙන්න ඕන. අන්න එහෙම අපිට මුදල් ලැබෙන්න ඉන්න අයට තමයි අපි කියන්නේ වෙළඳ ලැබිය යුතු ගිණුම් කියලා. ඊළඟට සමහර වෙලාවට පුතේ දැන් නෑ මේක මම පොඩ්ඩක් පැහැදිලි කරලා යන්න මොකද මේක තව දේවල් තියෙනවා කියලා දෙන්න හරි. පැහැදිලි කරගෙනම ගියා නම් හොඳයි කියලා දෙන්න. හරි. දැන් මෙහෙම හිතන්නකෝ. අපේ බීම නිෂ්පාදනය කරන එහෙම නැත්නම් බීම අලෙවි කරන ව්‍යාපාරය. පුතේ අපේ ව්‍යාපාරයේ ගිණුම් වර්ෂයේ අවසානයේ තියෙනවා රුපියල් 50000ක බීම තොගයක් ඉතුරු වෙලා. එහෙනම් මේක මොකද්ද? ඉතිරි තොගය. දැන් ඉතිරි තොගයේ වටිනාකම කියලා පුතේ 50000යි. ඉතිරි තොගයේ වටිනාකම වෙනවා රුපියල් 50000ක්. හරිද? දැන් මම මෙහෙම කියනවා. හරිද? පුතා මේ බීම 50000ක තිබුණට මේකේ ඇතුලේ තියෙනවා මේ ටික ඇතුලේ තියෙනවා රුපියල් 30000ක බීම ටිකක් අපි හිතමු ගිණුම් වාර්ෂය 12.31 ඉවර වෙනවා පළවෙනි දා වෙනකොට කල්ලිකුත් වෙනවා හෙට වෙනකොට කල්ලිකුත් වෙනවා අද 31 නම් හෙට වෙනකොට කල්ලිකුත් වෙනවා දැන් එතකොට දැන් අපේ ඉස්සලා නම් බීම තොගේම වත්කමක්නේ 50000ම හැබැයි දැන් පොඩි අවුලක් වෙලා මොකක්ද අවුල මේ 50000 ඇතුලේ තියෙන 30000කින් අපිට අනාගතයේ ආර්ථික ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ. එහෙනම් chat එකේ දාගෙන යන්න බලන්න. තොගේ නියමගය කීයද කියලා. තොගේ නියමගය කීයද කියලා දාන්න chat එකේ. නැත්තම් මුන්දලා නිකන් කම්මැලි කමේ ඉන්නවා. දාන්න ටක් ගාලා chat එකේ. තොගේ නියමගය කීයද කියලා දාන්න. ඔව්. මෙතනදී පුතා ඇත්තටම අපේ අවසන් තොගේ වෙන්නේ කීයද? මේ 50000ම ගන්න බෑ මේ 50000න් මේ 30000 අපිට අයින් කරන්න වෙනවා 30000 අයින් කරාට පස්සේ අපේ අවසාන නිවැරදි තොගයේ විදිහට අපි ගන්න වෙන්නේ දරුවෝ කීයද රුපියල් 20000යි අවසාන නිවැරදි තොගයේ විදිහට ගන්න කීයද 20000යි ඒ 20000 උනේ මෙන්න මේ හේතුව නිසා 20000ක් උනේ මේකේ මේ හේතුව නිසා දැන් 50 දැන් වත්කමක් වෙන්න නම් හරිද අනාගතයේ ආර්ථික ප්‍රතිලාභයන් තියෙන්න බෑ දැන් මේ 50000ක් තිබුණාට 50000ෙන් අපිට අනාගත ආර්ථික ප්‍රතිලාභ නැහැ ඇයි මේ 50000න් 30000 කල්ලිකුත් වුණොත් දීම බෝතල් නෙවෙයි පැකට් කියලා හිතන්නකෝ කල්ලිකුත් වෙලා නම් ආයේ මේ කෙලින්ම ඩස්බින්මනේ කෙලින්ම ඩස්බින් එහෙනම් ඒ රුපියල් 30000කම වටිනාකම මොකද වෙන්නේ? අනාගත ආර්ථික ප්‍රතිලාභ නැහැ අපිට මේක නිකන් සෙල්ලම් බඩු වලටවත් විකුණන්න බෑ. අනාගත ආර්ථික ප්‍රතිලාභ නැහැ. ආර්ථික ප්‍රතිලාභ නැත්තම්
අපිට ඒක වත්කමක් විදියට තියාගන්න පුළුවන්ද? තියාගන්න බෑ. ඒක නිසා 50000ක් තිබුණාට අපි පොත්වලට ගන්න කීයද? 20000යි. ඒක නිසා අපේ දරුවා හරියට ඒක තේරුම් ගත්තා. ඒක නිසා තමයි ඔබ 20000යි කියලා පොත් මට chat එකේ දැම්මේ. හරි. ඊළඟට පුතේ දැන් වෙළඳ ලැබිය යුතු ගිණුම් කියලා කියන්නේ හරි. අපි ණයට බහන්න විකුණනවනේ. ණයට බහන්න විකුණනවා අපේ බඩු ණයට විකුණනවා අනිල්ට බැසිල්ට රනිල්ට මහින්දට වලහත් කියලා අනුරට බැසිල්ට රනිල්ට මහින්දට ගෝඨාභයටත් විකුණනවා. ඒ කියන්නේ මම ප්‍රතිද කරන්න බැරි ප්‍රතිකෝත උන් ඇවිල්ලා මට වෙඩි තියලා අනිල්ට විකුණනවා ණයට රුපියල් 7000ක බහන්න. බැසිල්ට විකුණනවා 15000. රනිල්ට විකුණනවා 10000. මහින්දට පුතා විකුණලා තියෙනවා 20000ක ඒවා ණයට. දැක්කොට ගෝඨාභයට විකුණලා තියෙනවා 7යි 15යි 22යි 22යි 52යි 48000 ලොක්කානේ ලොක්කාට විකුණනවා. දැන් ඔක්කොම පුතේ වෙළඳ ලැබිය යුතු එකතුව කීයද? කීයද එකතුව? ඉක්මනින් බලන්න එකතු කරලා 7යි 15යි 10යි 20යි 48යි 15යි 22යි 10යි 32යි 32යි 20යි 52යි 52යි 48යි කියන්නේ ලක්ෂයයි. හරි. දැන් පුතේ මේ වෙළඳ ලැබිය යුතු ශේෂය කියන්නේ ආර්ථික සම්පතක්ද අපිට? ඔව්. ඇයි? මේ අයගෙන් අපිට අනාගතයේදී මුදල් ලැබෙන්න ඕනේ. අනාගත ප්‍රතිලාභ තියෙනවා. අගේ මනින්න පුළුවන්ද? ඔව් පුළුවන්. ඇයි මේ තියෙන ඉලක්කම් වලින් දීලා? අගේ තමයි. පැහැදිලිද? අගේ මනින්න පුළුවන්. ඒක නිසා අගේ මනලා තියෙනවා ඉලක්කම තියෙනවා. හරි. අපි හිතමු පුතේ මෙහෙම. මේකේ මේ මනුස්සයා අයවැය කියන්න ගිහිල්ලා එක පාරම කියා ගන්න බැරුව හොටස් ගාලා heart attack එකක් හැදෙලා මැරෙනවා. එන්න එපා. heart attack එකක් හැදෙලා මිය යනවා. දැන් පහුගිය දවස්වල අයවැය කිව්වනේ. හිටගෙන කියන්න බෑ කියලා අන්තිමට වාඩි වෙලා කිව්වේ පුතා. වාඩි වෙලා කිව්වේ. ඒතර මෙයා මිය යනවා. අපි බණ්ඩාර කියලා කියමු. මට හොඳ නැහැ. ඊළඟට පුතා මෙයා එම් මිය යනවා. එම් මිය යනවා නෙවෙයි එම් කොහේ හරි යනකොට අර නායකයෙක් තැනට අහු වෙලා එම් අතුරුදහන් වෙලා. එමුත් නැහැ. හරි. දැන් අපේ පොත්වල තියෙනවා ලැබෙන්න තියෙනවා කියලා ලක්ෂයක්. මම මේ අහන දේ තේරුම් ගන්න හරි. ලැබෙන්න තියෙනවා කියලා තියෙනවා ලක්ෂයක්. මං අහනවා පුතේ මේ ලක්ෂයෙන්ම අපිට ප්‍රතිලාභ තියෙනවා. මේ ලක්ෂයෙන්ම අපිට ප්‍රතිලාභ තියෙනවද? පුතා මුන් දෙන්නගෙන් අපිට මේක ගන්න පුළුවන්. අපිට කවුරුවත් දන්නෙත් නැහැ. ගන්න දෙයක්වත් නැහැ. හරි. අපි හිතමු බණ්ඩාරයි මැනිකේ කියලා. බණ්ඩාරයි මැනිකේ පැනලා ගිහිල්ලා. හොයා ගන්න බෑ අතුරුදහන් වෙලා. මුන් දෙන්නට අපි ණයට බඩු විකුණලා තියෙනවා. අපේ කලින් ණයට බඩු ගන්න ඇවිල්ලා තමයි මුන් දෙන්න යාළු වෙලා තියෙන්නේ. හරි. මුන් දෙන්න හොරා ගිහිල්ලා. දැන් අතුරුදහන් හොයා ගන්න බෑ. දැන් එහෙනම් මුන් දෙන්නගේ නම් දෙක තියලා අපිට වැඩක් තියනවද පුතේ? මෙවුන්දලා දෙන්නගේ නම් දෙක අපි ලියලා තියෙනවා. අපි හිතමු මේ දෙන්න මිය ගිහිල්ලා කියලා. එහෙම නැත්නම් මුන් දෙන්නට පිස්සු වැදිලා. උමතු වෙලා. දැන් අපිට පුළුවන්ද මේ දෙන්නගෙන් සල්ලි ගන්න? අපිට ගන්න පුළුවන්ද කියන්නේ ඉතින් ගන්න බැහැනේ අපිට ක්‍රමයක් නැහැනේ. වෛද්‍යවරුත් කියනවා මේ දෙන්නට පිස්සු කියලා.
වයස වැඩි වෙලා පිස්සු වැදිලා කියලා කියනවා. වෛද්‍ය වාර්තාවකින් සනාථ වෙනවා. මේ කට්ටිය උමතු වෙලා ඉන්නේ. දැන් එහෙමනම් පුතේ මේ අයගෙන් අපිට සල්ලි ගන්න පුළුවන්ද? බැහැ. මේ අය මිය ගිහිල්ලා තිබුණොත් අපේ ණය පොතේ ඉන්නවා අපිට සල්ලි තියෙනවා හම්බ වෙනවද? නැහැ. එහෙනම් මෙතන ලක්ෂයක ප්‍රතිලාභ තිබ්බට මේ ලක්ෂයෙන්ම අනාගත ආර්ථික ප්‍රතිලාභ තියෙනවද? මේ ලක්ෂයක් කියලා තිබ්බට නැහැනේ. ඇයි? මෙයාගෙන් 15000ක් හම්බ වෙන්නේ නැහැ. මෙයාගෙන් 20000ක් හම්බ වෙන්නේ. එහෙනම් පුතේ ඇත්තටම ශේෂයේ විදියට ගන්න වෙන්නේ මේකෙන් අඩු කරන්න වෙනවා 35000ක්. පොතේ හිටියට. ඇයි? අනාගත ආර්ථික ප්‍රතිලාභ නැහැ. ඒක නිසා අපිට ගන්න වෙන්නේ කීයයි? 65000. එහෙනම් වෙළඳ ලැබිය යුතු කියලා කියන්නේ අපේ බහන්න ණයට විකුණපුවම අපිට සල්ලි දෙන්න ඉන්න අය. ඊයට තමයි කියන්නේ වෙළඳ ලැබිය යුතු ගිණුම් කියලා. පැහැදිලිද? රයිට්. දෙකයි. ඊට පස්සේ පුතා අපි යන් හරිද? ඒ දෙකම පැහැදිලි වුණානේ. එතකොට මෙයා හරි ඉදිරියට ගෙවු වියදම්. අපේ ව්‍යාපාර කටයුත්ත කරගෙන යන්න පුතේ මෙන්න මේ ගොඩනැගිල්ල. හරි. මේකට අවුරුද්දකට දෙන්න ඕනේ මාසෙකට රුපියල් 1000 ගානේ කුලී ගෙවන්න. මාසෙකට 1000 ගානේ කුලී ගෙවන්න. ඒක ඇතුළේ ඇත්තටම අපිට වියදමක්. ඒක වියදමක් වෙන්නේ කොහොමද කියන එක පස්සේ කතා කරමු. අපි පුතා ගෙවනවා මාස 30ක කුලී එකපාර. රුපියල් 30000ක් ගෙවනවා. හරි. අපි හිතමු පළවෙනි අවුරුද්ද ඉවරයි. එතකොට මේ 30000න් පළවෙනි අවුරුද්දට අදාළ වෙන කුලිය කීයද? මාසෙකටනේ 1000. අවුරුද්දට මාස 12යි. එතකොට පළවෙනි අවුරුද්දට මේ 30000න් අදාළ වෙනවා 12000. තේරෙනවද ගත්තේද? මාසෙකට රුපියල් 1000යි. අවුරුද්දට කීයද? 12000යි. එතකොට අපිට ඇත්තටම අපි ගෙවන්න ඕනේ 12000නේ. මේ අයිතිකාරයට. හැබැයි පුතා අපේ තියෙන හොඳට මේකට අපි ගෙවලා රුපියල් 30000ක්. එහෙනම් අපි වැඩිපුර ගෙවලා තියෙනවා කීයද? රුපියල් 18000. එහෙනම් මේක අපිට මොකක්ද අනාගතයේදී ආර්ථික ප්‍රතිලාභ ලැබෙනවා. එහෙනම් මේක අනාගතයේදී අපිට මේ වැඩිපුර ගෙවලා තියෙන 18000 මොකක්ද අපිට වත්කමක් වෙනවා. මේ වැඩිපුර ගෙවපු 18000 මොකක්ද අපේ ව්‍යාපාරයට වත්කමක්. එහෙනම් පුතේ ඉදිරියට ගෙවු වියදම් කියන්නේ මොකද්ද? වත්කමක්. මම ඕකම තව විදිහකට කියන්නම්කෝ. අපේ ව්‍යාපාරයේ තියෙනවා පුතේ අලුත් මෝටර රථයක්. ඔය තියෙන අපේ ව්‍යාපාරයේ තියෙන මෝටර රථය. අයිතිකාරයක් විතර ඉන්නව පුතා. ආගේ නෑ. ඒ ඇවිල්ලා නිව් පැෂන්. 2021 නිව් පැෂන්. ආගේ පුල්ලක් වගේ කුත් තියෙනවා. දැන් අපි හිතමු අපේ ව්‍යාපාරයේ තියෙන මෝටර රථයක්. අපි මේ මෝටර රථය පුතේ කුලී පදනම මත යම්කිසි ආයතනයකට දෙනවා. පැහැදිලිද? කුලී පදනම මත යම්කිසි ආයතනයකට කුලියට දෙනවා. හරි. අපි හිතමු මේක දෙනවා මාසෙකට රුපියල් 2000 ගන්න. හරි. මාසෙකට රුපියල් 2000 ගන්න දෙනවා. ඒතර මාසෙකට 2000 ගානේ කුලියට දුන්නාම මේ මෝටර රථයේ කුලියට ගෙනිච්ච එක අපිට දෙන්න ඕනි රුපියල් 2000 ගානේ මාස 12කට කීයද? 24000ක්. මම අපිට කීයක් දෙන්න ඕනද? 24000යි. දැන් එතකොට මේ කුලිය කියන්නේ අපිට ආදායමක් නේ. රත කුලිය හරි ගොඩනැගිලි කුලිය හරි කොමිස් හරි මොනවා හරි වුණත් මේක ආදායම. හැබැයි මේක අපිට දීලා තියෙන්නේ මේ වෙනකොට රුපියල් 20000යි කියලා හිතන්නකො. අපිට හම්බෙන්න ඕනේ කීයද? 24000ක් ලැබෙන්න ඕනේ. හැබැයි මෙයා දීලා තියෙන්නේ අපිට මේ වෙනකොට 20000යි. තව කීයක් හම්බෙන්න ඕනේද? කියන්න බලන්න කීයක් හම්බෙන්න ඕනේද කියලා. කීයක් හම්බෙන්න ඕනේ? සඳරුවන් කීයක් හම්බෙන්න ඕනේද? රුපියල් 4000ක් ලැබෙන්න ඕනේ. රුපියල් 4000ක් ලැබෙන්න ඕනේ. එහෙනම් මේක ලැබෙන්න තියෙන ආදායමක් නේද? මේක ඇත්තටම ආර්ථික
ඒ කියන්නේ මේක අනාගතයේ ලැබෙනකොට අපිට ප්‍රතිලාභ ලැබෙනවා. එතනින් කොහෙන් හරි සල්ලි හරි මොන හරි දෙයක් අපිට ලැබෙනවා. හරි. ඒකයි අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා ඒමක් තියෙනවා. ඒක නිසා මේක අපි සලකනවා උතේ මොකක් විදියටද? ව්‍යාපාරයක වත්කමක් විදියට. 4000 නෙවෙයි. අපි ඒකට කියන්න වෙන්නේ මොකද්ද? ලැබිය යුතු ආදායම. කෙටි කාලීන ආය ස්ථාවර සම්පත කියලා කියන්නේ අපි ඔය ස්ථාවර සම්පතු ගැන මම වැඩි කියන්නේ නැහැ. ඒ කියන්නේ ඔක්කොම ටික කියන්න පාඩම කරන්න වෙන්නේ නැහැ. අපි අවුරුද්දකට වඩා අඩු කාලයක් තුල බැංකුවක මුදල් තැන්පත් කරලා තියෙනවා නම් ස්ථිර පොලියක් යටතේ අවුරුද්දකින් පස්සේ ගන්න. එහෙම තැන්පත් කරපු තැන්පතු වලට තමයි අපි කියන්නේ ස්ථාවර තැන්පත් කියලා. ඒක අවුරුද්දකට වඩා අඩුයි නම් අපි ඒක සලකන්නේ ජංගම වත්කමක් විදියට. ඊළඟට මුදල් අපි ගාව තියෙන සල්ලි. ඒ මුදල් ටික අපි සලකන්නේ ජංගම වත්කමක් විදියට. එහෙමනම් පුතේ ඔබට මම ජංගම වත්කම් වල උදාහරණ ටිකක් කිව්වා. මොනවද? අවසන් බඩු තොගය, වෙළඳ ලැබිය යුතු ගෙවුම්, ඉදිරියට ගෙවූ වියදම්, ලැබිය යුතු ආදායම්, කෙටි කාලීන ආයෝජන, ස්ථාවර තැන්පත්, මුදල්. ජංගම වත්කම් කියන්නේ මොකක්ද කියන එකත් ඔබට කියලා දුන්නා. නේද? සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වලදී මාස 12ක් වැනි කෙටි කාලයක් තුර භාවිතා කිරීම විකිණීම හා මුදල් බවට පත්වීම සිදුවේ අපේක්ෂිත වත්කම් වලට අපි කියව මොකද්ද? ජංගම වත්කම් කියලා. එහෙමනම් එතකොට පුතේ ඔන්න උදාහරණ ටිකක් හරිනේ. නේද? උදාහරණ ටිකක් හරි. එහෙනම් අපි බලමු. මේක ලිව්වද උදාහරණ ටික? උදාහරණ ටික ලිව්වද පුතේ?
හරි. මේ එතකොට පුතේ එහෙනම් වෙළඳ ලැබිය යුතු ගිණුම් ඉදිරියට ගෙවූ වියදම් ලැබිය යුතු ආදායම් කෙටි කාලීන ස්ථාවර තැන්පතු සහ මුදල් තමයි ජංගම වත්කම්. මෙන්න මේ ජංගම වත්කම් විදිහට සැලකිය නොහැකි අනෙකුත් සියලුම වත්කම් වලට අපි කියනවා පුතේ ජංගම නොවන වත්කම් කියලා. ජංගම වත්කම් ලෙස සැලකිය නොහැකි අනෙකුත් සියලුම වත්කම් වලට අපි කියනවා මොනවද? ජංගම නොවන වත්කම් කියලා. ලියන්න මෙහෙම. ලියන්න මෙහෙම. ජංගම වත්කම් ලෙස 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 සැලකිය නොහැකි. පුතේ මාතෘකාව ලියාගත්තත් දන්නේ නැහැ ජංගම නොවන වත්කම් කියලානේ. ජංගම වත්කම් ලෙස සැලකිය නොහැකි. නෑනේ සර් ලියාගත්තේ නෑ මාතෘකාව. කමන්නේ අපි පස්සේ ලියමු එනවා මෙහෙම. ජංගම වත්කම් ලෙස සැලකිය නොහැකි අනෙකුත් සියලුම වත්කම් අනෙකුත් සියලුම වත්කම් අනෙකුත් සියලුම වත්කම් අනෙකුත් සියලුම වත්කම් ජංගම නොවන වත්කම් වේ. ජංගම නොවන වත්කම් වේ. උදාහරණ ලියන්න. උදාහරණ පුතේ ජංගම නොවන වත්කම් වල උදාහරණ. ඉඩම් ගොඩනැගිලි යන්ත්‍ර පරිගණක ලී බඩු මෝටර රථ ඉඩම් ගොඩනැගිලි යන්ත්‍ර පරිගණක ලී බඩු මෝටර රථ. ඉඩම් ගොඩනැගිලි යන්ත්‍ර පරිගණක ලී බඩු මෝටර රථ. කොහොම තමයි ජංගම නොවන වත්කම්. හරි. හරි ලේසි. එහෙනම් පුතේ අපි මේ ලියාගත්තද දරුවෝ? ලියා ගන්න ඇති නේද? මේ හරි ලේසි. ඉඩම් ගොඩනැගිලි යන්ත්‍ර පරිගණක ලී බඩු මෝටර රථ. මේවා නිකන් ගොඩාක් කාලයක් තියෙන ඒවා. වෙනස් වෙන්නේ නැහැ. හරි. හරි. අපි එහෙනම් පුතේ අද දවසේ ඉගෙන ගත්ත වත්කම් කියන්නේ මොකක්ද? වත්කමක ලක්ෂණ ටික අපි ඉගෙන ගත්තා. වත්කම් කියන්නේ මොනවද? වත්කමක ලක්ෂණ ටික ඉගෙන ගත්තා.
ඊළඟට ඔව් අදට කොහොමද ඉවර කරන්න තමයි නැස්තේ. වත්කම් කතා කරා, වත්කමක ලක්ෂණ කතා කරා, වත්කමක් හඳුනා ගැනීම කතා කරා, වත්කම් වර්ග කිරීම සහ ඊට අදාළ උදාහරණ කතා කරා. එහෙනම් අපි හමු වෙමු නැවතත් අඟහරුවාදා සවස 2:30ට වගකීම් සමගින්. එහෙනම් එතෙක් ඔබ සියලු දෙනාට සුවදායි වාසනාවන්ත සිහින පෙනෙන නිින්ද නොයන රාත්‍රියක් වේවා. අයුබෝවන් ආයිබෝවන් සර්